In this video tutorial, we are going to learn about drafting of a plane. Plane එකක් draft කරන්න කොහොමද කියන එක තමයි අපි මේ වීඩියෝ එකේදී ඉගෙන ගන්න යන්නේ. Civil Procedure 2 එක යටතේ අපිට අනිවාර්යයෙන්ම plane එකක් draft කරන්න එනවා. අපිට පරණ papers analyze කරලා ගත්තම අපි paper analysis එකේදීත් මේක කතා කරා. මේ අවුරුද්දේ වැඩි ඉඩ කඩක් තියෙනවා minor කෙනෙක් base කරලා minor කෙනෙක් වෙනුවෙන් plane එකක් draft කරන්න. ඒ නිසා අපි මේ draft එකේ sample එකක් ඉදර ගන්නේ. plane එකක් draft කරනකොට sample එකක් ඉදර ගන්න මේ minor කෙනෙක් සම්බන්ධයෙන් plane එකක් draft කිරීම. plane එකේ මුලින්ම අපි ලියන්න ඕනේ in the district court of අපි මේ plane එක file කරන district court එකේ නම. ඊට පස්සේ අපි plaintiff ගේ නම සඳහන් කරනවා. මෙතනදී හොඳට මතක තියාගන්න අපි හැමතිස්සෙම plaintiff ගේ සම්පූර්ණ නම තමයි සඳහන් කරන්න ඕනේ. full name of the plaintiff, then we have to mention the address of the plaintiff. මෙතනදී හොඳට මතක තියාගන්න plaintiff කියලා අපි සඳහන් කරන්නේ minor ගේ නම නෙමෙයි. minor වෙනුවෙන් මේ case එක appoint කරන්න අපි වෙනම application එකකින් appoint කරන්න next friend ගේ නමත් next friend ගේ address එකක් තමයි මෙතනින් ලියන්නේ. ඊට පස්සේ අපි ලියනවා next friend appointed by the court order of case number. අපි මෙතනින් case number එකක් ලියන්න ඕනේ. on behalf of the minor plaintiff. ඊට පස්සේ මෙතන අපි ලියනවා මේ plaintiff ගේ නමත් minor plaintiff ගේ address එකත්. මේ දෙක මාරු කරලා දාන්න එපා. මේ order එකට ලියන්න plaintiff ගේ නම විදිහට දාන්නේ next friend විදිහට appoint කරන plaintiff ගේ. එහෙමත් නැත්නම් adult plaintiff ගේ නම minor plaintiff ගේ නම තමයි මෙතන යටින් සඳහන් කරන්නේ. ඊට පස්සේ අපි මේ action එක ගන්නෙ අපි accident matter එකක් නම් ඒ accident එකට against යන party එක. ඒතකොට defendant විදිහට ඒ defendant party එකේ සම්පූර්ණ නමත් defendant party එකේ සම්පූර්ණ address එකත් අපි මෙතන ලියනවා. වම් පැත්තෙන් අපි case number එක procedure එක nature එක සහ value එක ආදී විදිහට දානවා. regular procedure ද මේක ඇවිල්ලා damages claim කරන නම් nature එක damages, procedure එක regular නම් regular, case number එක අපි සඳහන් කරන්නේ නැහැ plaintiff එකක, value එක අපි සඳහන් කරනවා මේ case එකේ අපි damages විදිහට නම් damages කොච්චරද ඉල්ලන්නේ. right? ওই විදිහට අපි මුලින්ම ලියනවා අපි මේ part එකට කියනවා caption එක කියලා. case එකේ caption එක අපි මුලින්ම ලියනවා ඔය විදිහට plaintiff ගේ නමත් defendant ගේ නමත් minor plaintiff ගේ නමත් මේ කියන parts ටිකත් එක්ක. ඊට පස්සේ අපි නඩුව අනිවාර්යයෙන්ම institute කරන දිනය, case එක file කරන දිනය, filing date එක අපි දානවා on this. මෙන්න මේ format එකට තමයි අපි date එක ලියන්නේ. 10th day of September 2020, 5th day of February 2020. ඔය විදිහට මෙන්න මේ format එකෙන් අපි filing date එක දානවා. ඊට පස්සේ අපි ලියනවා the plaint of the plaintiff above named appearing by his or her attorney at law. attorney at law ගේ නම අපි මෙතනින් ලියනවා states as follows කියලා. දැන් අපි plaint එක ලියාගෙන යනකොට plaint එකේ මේ විදිහට paragraph විදිහට තමයි averments ලියන්නේ. අපි මේවට කියනවා සම්ප්‍රකාශ කියලා, averments කියලා. මේකේ අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ paragraphs කිහිපයක් තියෙනවා. ඊට පස්සේ ඉතුරු ටික අපි මේ නඩුවේ දීලා තියෙන සිද්ධියත් එක්ක ඒ සිද්ධිමය කරුණු ටික in detail චිත්‍රයක් විදිහට විස්තර කරන එක තමයි සිද්ධ වෙන්නේ. අපි මුලින්ම බලමු අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කාරණා මොනවද කියලා. plaintiff එකේ අපි මුලින්ම plaintiff describe කරන්න ඕනේ. මේක plaintiff describe කරන්න ඕනේ නැහැ natural person කෙනෙක් නම්. හැබැයි minor plaintiff කෙනෙක් වෙනුවෙන් action එකක් දානකොට මේ minor වෙනුවෙන් මේ අදාළ next friend කෙනෙක් appoint කරලා එයාගේ relationship එක මේ plaintiff එහෙමත් නැත්නම් මේ next friend ව describe කිරීමක් කරන්න ඕනේ පළවෙනි paragraph එකේ. මේ minor ගේ අම්මා නම් මේ නඩු institute කරන්නේ, මේ action එක file කරන්නේ මේ අදාළ minor වෙනුවෙන් කියලා description එකක් දාන්න ඕනේ. This action is instituted by අපි relationship එක දාලා minor plaintiff වෙනුවෙන් මේ අදාළ පුද්ගලයා කියලා. අපි උදාහරණයක් විදිහට ගමු. දැන් accident plaintiff එකක් නම් අපි මෙතන ලියනවා plaintiff describe කරනකොට ඇයි මේ plaintiff මේ විදිහට නම් කරන්න කියලා. අපි ලියනවා plaintiff above named is the අපි relationship එක mother කියමුකෝ. mother of the minor plaintiff who is
about 12 years වයස දාන එක 12 වෙන්න පුළුවන් 17 වෙන්න පුළුවන් 12 years old ඊට පස්සේ අපි මේක accident එකක් නම් suffered injuries due to the accident අපි මේ accident එකට against damages claim කරන්න යන්නේ එතකොට අපි මුලින්ම මේ plaintiff describe කරනවා right මේක අනිවාර්යයෙන්ම අපි දාන්න ඕනේ ඊට පස්සේ accident matter එකක් නම් අපි defendant describe කරන්න ඕනේ එතකොට defendant විදිහට describe කරනකොට අලුත් amendment එකේ විදිහට අපිට defendant ලා විදිහට නම් කරන්න පුළුවන් parties කිහිපයක් ඉන්නවා දැන් accident එක කරා නම් ඒ driver අපි අනිවාර්යයෙන්ම party එකක් කරන්න ඕනේ driver a vehicle එකේ owner නෙමෙයි නම් then you have to make the owner also as a party defendant co-defendant and also as per the new amendment you have to add the insurance company as a defendant to this action මේක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ insurance company එක මොකද අලුත් amendment එකේ විදිහට insurance company එක අනිවාර්යයෙන්ම party එකක් කරන්න ඕනේ නිසා right ඊට පස්සේ අපි defendant to describe කරන්න ඕනේ එතනදී අපිට ලියන්න පුළුවන් defendant was the එහෙම නැත්නම් above name කියලා above name defendant was the rider or driver එයාම නම් ඕන අපි එතනම දානවා driver and the owner කියලා එයා ඕන නෙමෙයි නම් අපි වෙන වෙනම දාන්න ඕනේ first defendant ඇවිල්ලා driver second defendant ඇවිල්ලා owner කියලා owner of the motor vehicle right bearing number ඊට පස්සේ අපි vehicle number එක දානවා මේ විස්තර දීලා තිබ්බේ නැත්නම් ඔය assumption එක කරන් ඒ vehicle details දාන්න ඕනේ ඔය විදිහට අපි defendants ලව describe කරන්න ඕනේ ඊළඟට අපි තුන්වෙනි paragraph එක විතර දාන්න ඕනේ මේක අනිවාර්යයෙන්ම තියෙනවානේ parties describe නොකරත් මේ jurisdiction clause එක අනිවාර්යයෙන්ම හැම plaintiff එකකම තියෙන්න ඕනේ මෙතනදී අපි ලියනවා the plaintiff states that මේකේ අපිට ඕන විදිහට අපිට jurisdictional grounds ගන්න පුළුවන් මම මෙතනදී හැම ground එකක්ම දාලා තියෙනවා ඒතකොට scenario එකත් එක්ක base කරලා ඒ scenario එකට ගැලපෙන grounds විතරයි ඔයාලා මෙතන දාන්න ඕනේ the plaintiff states that the cause of action arose subject matter of this case දැන් මේක minor කෙනෙක් විදිහට දානවා නම් testamentary action එකක් වගේ නෙමෙයි නා accident එකක් වගේ නම් මේ case එක අපි දාන්නේ නැහැ මේ ground එක අපි දාන්නේ නැහැ accident matter එකකදී නම් එක cause of action එක contract එකක් මෙතනදී available නැහැ අපිට contract එක දාන්නත් බෑ මම මෙතනදී clause 4ම දාලා තියෙන්නේ testamentary action එකක් හරි ඒ වගේ matter එකක් වුණොත් එහෙම ඒවරත් එක්ක වෙන විදිහට accident matter එකකදී නම් අපිට දාන්න පුළුවන් the plaintiff states that the cause of action arose defendant resides within the local limits of its jurisdiction of this court and the court has the jurisdiction to try and determine this case right cause of action එක සිද්ධ වුණේ නුවර නම් දැන් මේක ඔයාලා ඉන්ස්ටිටියුට් කරන්නේ ගම්පහ නම් අනිවාර්යයෙන්ම ඩිෆෙන්ඩන්ට් රිසයිඩ් වෙලා ඉන්න ඕනේ ගම්පහ. මොකද නැත්තම් ඔයාලා මේ කේස් එක ෆයිල් කරන්න ඕනේ නුවර. right? ඒතර ඔය grounds දෙකෙන් එකක් එහෙමත් නැත්නම් grounds දෙකම දාලා ඔයාට jurisdiction clause එක දාන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කේස් එකක තියෙනවානේ මේ අධිකරණයට මේ බලය තියෙනවා කියලා. jurisdiction clause එක දැම්මට පස්සේ parties describe කරාට පස්සේ දැන් මෙතනදී ඔයාලගේ මේ නඩුවට අදාළ story එක කියන්න ඕනේ. මෙන්න මේ දවසේදී මේ අදාළ පුද්ගලයා මෙන්න මේ කියන first defendant එහෙමත් නැත්නම් second defendant about name plaintiff මෙන්න මේ ස්ථානයේදී accident එකක් වුණා. hit and run case එකක් නම් hit and run කියලා වල සඳහන් කරන්න ඕනේ. එතකොට එතනදී මෑලා negligently drive කරා නම් ඒ කාරණා ওই විදිහට මේ විස්තරයට අදාළව scenario එකට අදාළව සම්පූර්ණ කතාවම ලියන්න ඕනේ. මේක එක paragraph එකකින් ලියනවද paragraph 10කින් ලියනවද paragraph 5කින් ලියනවද මේක decide කරගන්න පුළුවන් ඔයාලට කැමති paragraph ගානකින් ඒක ලියන්න පුළුවන්. ඒ අවස්ථාවලදී දැන් උදාහරණයක් විදිහට එක තැනකදී කියනවා මේ accident එක නිසා plaintiff hospitalize කරන්න උනා. එහෙනම් ඒකට අදාළ documentary evidence තියෙනවා නම් ඔය documentary evidence මේකේ mark කරලා attach කරන්න ඕනේ.
එතකොට documentary evidence එක මාක් කරලා attach කරනවා නම් ඔයා ඒකේ සඳහන් කරන්න ඕනේ a true copy of එහෙමත් නැත්නම් original නම් original එකක් a true copy of ඒ attach කරන document එක right අපිට කියන්න පුළුවන් true copy of birth certificate marked P1 ඊළඟට attach කරන එක P2 right attached here with and pleaded as part and parcel of this plane මේක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ යම් document එකක් attach කරනවා නම් pleaded as part and parcel of this plane කියන එක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ documents වලට වෙනමම stamp duty pay කරන්න ඕනේ. අපි මේක conveyancing law වල stamp duty යටතේ වෙනමම ඉගෙන ගන්නවා. ඇයි එහෙම සඳහන් කරන්න ඕනේ කියන එක in detail අපි draft කරනකොට අනිවාර්යයෙන්ම මේ clause එක දාන්න ඕනේ යම් attachment එකක් කරනවා නම්. ඊට පස්සේ plane එකේ සම්පූර්ණ කාරණාවන් ටික ඔක්කොම සඳහන් කරාට පස්සේ ඔයා paragraph එකක් දාන්න ඕනේ. The plaintiff states that under the aforementioned circumstances a cause of action has arisen against the defendant to seek the relief set out as follows. මේ කියපු සිදුවීමත් එක්ක එතකොට ඔයා make sure කරන්න ඕනේ ඔයා මේ දාන කතාවේ විදිහට cause of action එකක් arise වෙන විදිහට සිද්ධිය දාලා තිනවා කියලා. ඒ කියන්නේ නඩුවට අදාළ වෙන විස්තර විතරක් දාන විදිහට. Right? It says the plaintiff states the under the aforementioned circumstances. ඔය මේ කියලා තියෙන කාරණාවලට අනුව cause of action එක නඩු නිමිත්තක් උපුෂය වෙලා තියෙනවා. Cause of action has arisen against the defendant to seek the relief set out as follows. දැන් මෙයාට ඉල්ලන්න පුළුවන් reliefs කිහිපයක්. Right? දැන් උදාහරණයක් විදිහට for an order to grant certain amount of money as damages. එහෙමත් නැත්නම් ලයිසන් එක cancel කරන්න ඕන එකක්. So likewise මෙන්න මේ reliefs claim කරන්න cause of action එකක් කරයිස් වෙලා තියෙනවා කියලා ඔයාලා අනිවාර්යයෙන්ම statement එකක් දාන්න ඕනේ. ඒතර අනිවාර්යයෙන්ම දාන්න ඕනේ statement මම කිහිපයක් කිව්වා. එකක් description එක. plaintiff describe කරන්න ඕනේ. ඒක minor case එකකදී නම් එහෙම නැත්නම් එහෙම නැති අවස්ථාවලදී natural persons ලවන අපි describe කරන්න ඕනේ. company එකක් නම් විතරයි describe කරන්න ඕනේ. right? අනිවාර්යයෙන්ම අපි දාන්න ඕනේ jurisdiction clause එක. ඊට පස්සේ මම කිව්වා අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කියලා මේ cause of action එකක් arise වෙනවයි කියන කාරණාව. okay ඊළඟට අපි දාන්න ඕනේ stamp duty සම්බන්ධයෙන් clause එකක්. The plaintiff values this case as amount එක දාලා for the purpose of stamp duty. මේක අනිවාර්යයෙන්ම stamp duty එක සඳහන් කරන clause එකක් දාන්න ඕනේ. ඊළඟට අපේ prayer එක reliefs. Wherefore plaintiff prays your honours court to be pleaded to. ඊට පස්සේ අපි ඉල්ලන prayers අපි damages ඉල්ලනවා නම් damages මොනවා හරි orders ඉල්ලනවා නම් declarations ඉල්ලනවා නම් ඒ declarations ඒ orders මේ scenario එක විදිහට ඔයාලට ඕනම order එකක් ඕනම declaration එකක් ඉල්ලන්න පුළුවන්. right? ඊට පස්සේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ cost එකට such further and other reliefs court shall seem fit. මෙන්න මේ prayers දෙක අනිවාර්යයෙන්ම ඔයාලා කොයි prayers ඉල්ලුවත් උඩේ වෙයි ඔයාලා අනිවාර්යයෙන්ම මේ prayers දෙක සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ attorney at law කියලා ලියලා ඔයාලා මෙතන sign කරන්න ඕනේ. අවසාන වශයෙන් documents attach කරලා අපි අර P1 P2 විදිහට attach කරපු documents P1 විදිහට අපි medical report එකක් attach කරා නම් medical report. P2 විදිහට අපි තව මොකක් හරි birth certificate එකක් attach කරා නම් ඒ birth certificate එක. police report එකක් attach කරා නම් P3 කියලා ඒ police report එක. මේ විදිහට ඔය attach කරපු documents ටික මෙතනින් document list එකක් දාන්න ඕනේ. ඒ document list එක දාලා ආයවා signature එක දාලා attorney at law විදිහට අත්සන් කිරීමක් තමයි කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට plaint එකක් draft කරන්න තියෙන්නේ. අමාරු දෙයක් නෙමේ. draft ඉනුයි අපි ඉගෙන ගන්න ඕනේ මේ කොහොමද මැද කතාව අපි කියන්නේ කියලා. ඊට අමතරව jurisdiction clause එකක් හොයාගන්නේ කොහොමද?
අනිවාර්යයෙන්ම දාන්න තියෙන clauses මොනවද? මේ clauses ටික දැම්මට පස්සේ ඔයාලට scenario එකේ විදිහට drafting එක කරන්න පුළුවන්. මීට අමතරව අපි තව plane කිහිපයක් ඔයාලට soft copy විදිහට ලබා දෙනවා. එතකොට ඔයාලට තව idea එකක් ගන්න පුළුවන් plane tag කොහොමද draft කරන්න කියලා.